හැමෝටම ආයුබෝවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරන රැළිබීමෙන් සමබීමට අධ්‍යාපන වැඩසටහනේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දෙවෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරා, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කරා අර්ධ සන්නායක සම්බන්ධයෙන්. හරි. ඒක නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි කොටස වන සංදි ඩයෝඩ් සම්බන්ධයෙන්. හරි. සංදි ඩයෝඩ් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින් කතා කරන්න හේතුව උනේ මේ ඉලෙක්ට්‍රොනික උපකරණ බොහෝමයක් සියල්ලම වගේ හදලා තියෙන්නේ අර්ධ සන්නායක පාවිච්චි කරලා. හරි. ඒතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික උපකරණ වල ක්‍රියාකාරීත්වය රඳා පවතින මේ අර්ධ සන්නායක වල ක්‍රියාකාරීත්වය නිසා. ඒක නිසා තමයි මුලින්ම අර්ධ සන්නායක සම්බන්ධයෙන් කතා කරේ. එතකොට අපි දෙවෙනි කොටස අද කතා කරනවා ඩයෝඩ් සම්බන්ධයෙන්. ඊට පස්සේ වීඩියෝ එකේදී තව වීඩියෝ එකකදී සාකච්ඡා කරනවා ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන්. එතකොට ওই කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය. හරි. එතකොට අපි බලමු මුලින්ම මේ මොකද්ද ඩයෝඩයක් කියන්නේ කියලා. හරි. එතකොට අපි මේ ඩයෝඩ කියන ඩයෝඩ් කියන උපකරණ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන්නේ ප්‍රධාන කාර්යයන් කිහිපයක් සිදු කරගන්න ඉලෙක්ට්‍රොනික උපකරණ වල. හරි. ඉලෙක්ට්‍රොනික උපකරණ වල සමහර අවස්ථාවලදී ඩයෝඩ් භාවිතා කරනවා ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් විදිහට. හරි. ස්විච් එකක් විදිහට භාවිතා කරනවා. එහෙම නැත්නම් බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න. හරි. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. සරලවම කිව්වොත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කියලා කියන්නේ දෙපසට විචලනය වෙන. දෙපසට විචලනය වෙන. ඒ කියන්නේ ධන සහ ඍණ කියන දිශා දෙකට විචලනය වෙන වෝල්ටීයතාවය. ඒකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ දෙපැත්තටම ගමන් කරන ධාරාවක්. හරි. එතකොට මේ වගේ ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න තමයි අපි මේ ඩයෝඩ් ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ. හරි. එතකොට අපි බලමු මේ ඩයෝඩයක් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මුලින්ම. ඊට පස්සේ අපි බලමු මේ ඩයෝඩ් වල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ ඒකේ අභ්‍යන්තර ව්‍යුහය ගැන අපි කතා කරමු. හරි. එතකොට ඩයෝඩ් එකක් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් නිර්මාණය කරලා තියෙන අර්ධ සන්නායක භාවිතා කරලා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා P වර්ගයේ අර්ධ සන්නායක තියෙනවා, N වර්ගයේ අර්ධ සන්නායක තියෙනවා. එතකොට මේ P වර්ගයේ අර්ධ සන්නායකයකුයි N වර්ගයේ අර්ධ සන්නායකයකුයි එකට සම්බන්ධ කරලා Pn සංදියක් අපි හදාගන්න. මෙන්න මේ වගේ හදාගන්න Pn සංදියක් තමයි ඩයෝඩයක් විදිහට ක්‍රියා කරන්නේ. හරි. එතකොට බලමු ඩයෝඩ් එක මූලික ව්‍යුහය වෙන්නේ සරලම ව්‍යුහය වෙන්නේ මේ විදිහට අපි Pn සංදියක්. හරි. P වර්ගයේ අර්ධ සන්නායකයකුයි N වර්ගයේ අර්ධ සන්නායකයකු සම්බන්ධ කරලා මෙන්න මේ විදිහේ Pn සංදියක් හදාගන්න. මෙන්න මේ සංදියට අපි කියනවා Pn සංදියක් කියලා. ඊට පස්සේ ඒකට දෙපසට මේ විදිහට අග්‍ර දෙකක් සම්බන්ධ කරනවා සන්නායක අග්‍ර දෙකක්. ඊට පස්සේ මේ Pn සංදිය පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරනවා. හරි. පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරනවා. එතකොට මේක ඩයෝඩයක් විදිහට ක්‍රියා කරනවා. හරි. ඒක ඩයෝඩ් එක සරල වීම මේ විදිහට ඒ වගේම තමයි ඩයෝඩ් එක අපි බාහිර පෙනුම. ඒ කියන්නේ අපි සර්කිට් එක එහෙම නැත්නම් පරිපථයක ඩයෝඩ් යක් බැලුවොත් එහෙම බාහිරව නිරීක්ෂණය කරොත් තියෙන්නේ මෙන්න මේ වගේ. මීට වෙනස් වෙන හැඩක් තියෙනවා. බහුතරයක් ඩයෝඩ් මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මේක පැත්තක තියෙනවා මේ විදිහේ සලකුණ. ඒ සලකුණ තියෙන පැත්ත තමයි ඍණාග්‍රය. හරි. ඩයෝඩේ ඍණාග්‍රය එහෙම නැත්නම් අපි හඳුන්වන එක කැතෝඩේ කියලා. අනිත් පැත්ත තමයි ධනාග්‍රය. ඒක අපි හඳුන්වනවා ඇනෝඩේ කියලා. හරි. එතකොට මේක නම් ඇනෝඩේ වෙන්නේ මෙන්න මේ P සංදිය පැත්ත. හරි. P සංදිය පැත්ත තමයි ධනාග්‍රය. එහෙම නැත්නම් ඇනෝඩේ. N එක පැත්ත තමයි ඍණාග්‍රය. හරි. එහෙම නැත්නම් කැතෝඩේ. හරි. එතකොට මේක තමයි බාහිර වෙනුම මේක තමයි සරල වීවි. ඒ වගේම තමයි මේ ඩයෝඩ් වලට තියෙනවා පරිපථ සංකේතයක්. හරි. සම්මතව අපි පරිපථ වල භාවිතා වෙන පරිපථ සංකේතයක් තියෙනවා. සාමාන්‍ය මෙන්න මේ විදිහේ සංකේතය තමයි ඩයෝඩ් එකේ තියෙන්නේ. තුන් මේ ඩයෝඩ් එක දිශාවකට විතරයි ධාරාව විද්‍යුත් ධාරාවක් ගලන්නේ සාමාන්‍ය අවස්ථාවේදී. එතකොට මෙන්න මේ විද්‍යුත් ධාරාව ගලන දිශාවට තමයි මේ ඊතලයේ යොමු වෙලා තියෙන්නේ. ඒකට මේකේ නම් මෙන්න මේ පැත්තට තමයි විද්‍යුත් ධාරාව ගලන්නේ. හරි.
එතකොට අපි මේ විදිහට තමයි පරිපද සංකේතය භාවිත වෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී මේකට මෙන්න මේ විදිහට මේ විදිහේ වෘත්තයක් අඳිනවා. එතකොට ඒක ඇඳා හෝ නැතා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙමත් අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ඒ වෘත්තයක් අඳින්න නැතුවත් මෙහෙම සංකේතය භාවිත කරන්න පුළුවන්. හරි. එතකොට පරිපද සංකේතය වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. ඊළඟට අපි බලමු මේ ඩයෝඩය PN සංදිය. හරි. ඩයෝඩය එහෙම නැත්නම් PN සංදියක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා PN සංදියක් හදලා තියෙන්නේ P වර්ගයේ අර්ධසන්නායකයකු N වර්ගයේ අර්ධසන්නායකයකු සම්බන්ධ කරලා. අපි බලමු දැන් PN සංදියක විවේය සහ ක්‍රියාකාරීත්වය. PN සංදිය. හරි. එතකොට මෙන්න මෙහෙම P වර්ගයේ අර්ධසන්නායකයක් සම්බන්ධ කරනවා N වර්ගයේ අර්ධසන්නායකයකට. හරි. එතකොට දැන් මේක සම්බන්ධ කරන්නේ අපි ප්‍රායෝගික වශයෙන් මේ අර්ධසන්නායක මේ ඉහළ උෂ්ණත්වයකට නංවනවා. හරි. උෂ්ණත්වය ඉහළ ධම්මලා ඊට පස්සේ මේක මේ ද්‍රව කරනවා. ද්‍රව කරලා ඉවරලා තමයි මේවාකට සම්බන්ධ කරන්නේ. ඒක සම්බන්ධ කරන විදිය වැදගත් වෙන්නේ නැහැ. මේක මේ විදිහට සම්බන්ධ කරනවා කියලා දැනගත්තාම ප්‍රමාණවත්. මේ P වර්ගයේ අර්ධසන්නායකයේ මේ N වර්ගයේ අර්ධසන්නායකය. ඒ වගේම අපි දන්නවා P වර්ගයේ අර්ධසන්නායකයේ බහුතර වාහක විදිහට තියෙන්නේ කුහර. හරි. මෙන්න මේ විදිහට කුහර තමයි බහුතර වාහක විදිහට තියෙන්නේ. ඒ වගේම N වර්ගයේ අර්ධසන්නායකයක බහුතර වාහක විදිහට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් ඍණ ආරෝපණ. හරි. P වර්ගයේ කියනනම් ධන ආරෝපණ. මේක අපි කලින් වීඩියෝ එකේදී අර්ධසන්නායක සම්බන්ධයෙන් කතා කරද්දී සාකච්ඡා කරා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට ඒ වීඩියෝ එකේ link එක මම පහළ description එකේ හරි එහෙම නැත්නම් comment section එකේ හරි දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලලා ඉන්න මුලින්ම. එතකොට N වර්ගයේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන P වර්ගයේ බහුතර වාහක කුහරය. එතකොට මේ බහුතර වාහක වලට අමතරව සුළුතර වාහක විදිහට ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා මෙන්න මේ P වර්ගයේ අර්ධසන්නායකයේ. ඒ වගේම තමයි N වර්ගයේ සුළුතර වාහක විදිහට කුහර මේ විදිහට ඊටාම සුළු ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට P සහ N කියන අර්ධසන්නායක දෙක සම්බන්ධ කරාට පස්සේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි. මේ පැත්තේ තියෙන බහුතර වාහක වෙන කුහර කියන්නේ ධන ආරෝපණයනේ. මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණය. එතකොට මේ කුහර සහ ඉලෙක්ට්‍රෝන එකිනෙකට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙලා මෙන්න මේ කුහර මෙන්න මේ පැත්තට P වර්ගයේ පැත්තේ ඉඳලා N වර්ගයේ පැත්තට මේ විදිහට විසරණය වෙනවා. මේ කුහර මේ විදිහට විසරණය වෙනවා. මෙන්න මේ සංදි අසල තියෙන කුහර විසරණය වෙනවා. හරි. ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රෝනත් මේ පැත්තට විසරණය වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පයින්. කුහර මේ පැත්තට පයින් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පයින්. ඊට පස්සේ මේ දැන් මේ කුහර මේ පැත්තට ගියාට පස්සේ මේ කුහර මේ පැත්තේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝනනේ. ඒ ඉලෙක්ට්‍රෝනත් එක්ක සංයෝජනය වෙනවා. ඒ කියන්නේ එකතු වෙනවා. එකතු වෙලා දැන් කුහර ධන ආරෝපණ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ. ඊට පස්සේ මෙන්න මේ ධන සහ ඍණ ආරෝපණ එකතු වෙලා උදාසීන වෙනවා. උදාසීන වෙනවා කියන්නේ ආරෝපණේ රහිත කලාපයන් නිර්මාණය වෙනවා. මේ පැත්තත් එහෙමයි. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තේ තියෙන කුහරත් එක්ක සංයෝජනය වෙලා ආරෝපණ රහිත කලාපයක් නිර්මාණය වෙනවා. හරි. එතකොට මෙන්න මේ සංදිය දෙපස ආරෝපණ රහිත කලාපයන් නිර්මාණය වෙනවා. මේක සංදි ආසන්නේ. හරි. මම මේ විදිහට මේක මකනවා. සංදි ආසන්නේ ආරෝපණේ රහිත කලාපයක් මේ විදිහට නිර්මාණය වෙනවා. හරි. මෙන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර සංයෝජනය වෙලා ආරෝපණ රහිත කලාපයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව මෙන්න දැන් මේ පැත්තෙන් පනපු ඉලෙක්ට්‍රෝන ඊටාම තුනී ස්තරයක් විදිහට මේ විදිහට මෙහෙම මෙන්න මේ ස්තරේ දෙපස තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් මේ පැත්තට පනපු කුහර තම සුළු තුනී ස්තරයක් විදිහට මේ විදිහට තියෙනවා. හරි. එතකොට ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ හරිය ආරෝපණ රහිත කලාපයන් නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ තුනී කුහර ස්තරේ දිනවනේ.
තුනී කුහර ස්තරය සහ ඉලෙක්ට්‍රෝන නිසා මේ තුනී කුහර ස්තරය නිසා තවදුරටත් මේ කුහර මේ පැත්තට පනින්න එක වැළකෙනවා. හරි කුහර විකර්ෂණය වෙනවනේ. ඒක මේ කුහර වලට තවදුරටත් පයින් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝන ස්තරය නිසා තවදුරටත් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පයින් එක නතර වෙනවා. ඒකට ඔහොම ටික වෙලාවක් ගිහිල්ලා මේ විදිහට ස්ථාවර ආරෝපණ රහිත කලාපයක් නිර්මාණය වෙනවා. හරි. එතකොට දැන් මේ කුහර ස්තරය කියන්නේ ධනාරෝපණයි. කුහර ස්තරය කියන්නේ මේ ධනාරෝපණය. ඒ වගේම මෙතන ඉලෙක්ට්‍රෝන කුඩා ස්තරය කියන්නේ ඍණාරෝපණ. හරි. එතකොට මෙන්න මේ ධනාරෝපණ සහ ඍණාරෝපණ නිසා විභව අන්තරයක් ඇති වෙනවා. මෙන්න මේ පැත්ත ඉඳලා මේ පැත්තට මෙන්න මේ ආරෝපණ රහිත කලාපය. හරි. මේ පැත්තට මෙන්න මෙහෙට විභව අන්තරයක් ඇති වෙනවා. මෙන්න මේ විභව අන්තරයට අපි කියනවා බාධක විභවය කියලා. බාධක විභවය. හරි. ඒ වගේම මෙන්න මේ විදිහට ඇති වෙන ස්තරය, කියන්නේ ආරෝපණ රහිත කලාපයට අපි කියනවා හීන ස්තරය. එහෙම නැත්නම් ආයිත ප්‍රදේශය කියලා. හරි. ආයිත ප්‍රදේශය. එහෙම නැත්නම් හීන ස්තරය කියලාත් කියනවා. හරි. ඒ වගේම මේ V කියන විභව අන්තරය අපි කියනවා බාධක විභවය. එතකොට මේ විදිහට බාධක විභවයක් ඇති වෙනවා මේ විදිහට P සහ N කියන අර්ධ සන්නායක සම්බන්ධ කරලා PN සංඛ්‍යාවක් හදපුවාම. එතකොට මේ බාධක විභවය කියන එකේ අගය වෙනස් වෙනවා අපි සම්බන්ධ කරන අර්ධ සන්නායකයේ වර්ගය අනුව. හරි. ඒතකොට මේ අගයන් මතක තියාගන්න ඕන. අපි දැන් සිලිකන් කියන අර්ධ සන්නායකයේ මේ PN සංඛ්‍යා හදන්න භාවිතා කරොත් මේ බාධක විභවයට අපි ලැබෙන්නේ වෝල්ට් 0.7. හරි. ඒ වගේම ජර්මේනියන් කියන අර්ධ සන්නායකයේ භාවිතා කරොත් හරි 0.3 වෝල්ට් කියලා අගයක් තමයි ලැබෙන්නේ. හරි. ඒතකොට මේ අගයන් මතක තියාගන්න ඕනේ. ගණනය කිරීම වලදී වැදගත් වෙනවා. හරි. එතකොට තව වෙනත් අපි අර්ධ සන්නායකයක් භාවිතා කරොත් වෙන අගයක් ලැබෙන්නේ. අපිට මේ අගයන් දෙක දැනගත්තාම ප්‍රමාණවත්. හරි. ගණන් හදන්න මේවා විතරයි අහන්නේ. හරි. එතකොට ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද මේ PN සංඛ්‍යාවක් අපි හදාගන්නේ? PN සංඛ්‍යාව සම්බන්ධ කරාම මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. අපි දැන් මේ විදිහට හදාගත්ත PN සංඛ්‍යාවක් එහෙම නැත්නම් ඩයෝඩයක් ක්‍රියාත්මක වෙන්න නම් අපි ඩයෝඩයට බාහිරින් විභවයක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කෝෂයක් සම්බන්ධ කරලා විභව අන්තරයක් ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඩයෝඩය ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට අපි ඒ විදිහට ඩයෝඩයකට එහෙම නැත්නම් PN සංඛ්‍යාවකට. මොකද PN සංඛ්‍යාවමනේ ඩයෝඩයක් කියලා කියන්නේ. ඒ PN සංඛ්‍යාවකට අපි මේ විදිහට බාහිරින් විභවාන්තරයක් ලබා දෙන එක, කෝෂයක් සම්බන්ධ කරලා විභවාන්තරයක් ලබා දෙන එක අපි කියනවා ඩයෝඩෙන් නැඹුරු කිරීම කියලා. හරි. එතකොට මේ විදිහට ඩයෝඩයන් නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි. එකක් තමයි පෙර නැඹුරු, අනිත් එක තමයි පසු නැඹුරු. හරි. අපි බලමු මේ මොනවද නැඹුරු කරන්නේ කොහොමද කියලා. හරි. ඩයෝඩයක් නැඹුරු කිරීම. ඩයෝඩයක් එහෙම නැත්නම් PN සංඛ්‍යාවක් නැඹුරු කිරීම. හරි. නැඹුරු කිරීම ආකාර දෙකයි, පෙර නැඹුරුව සහ පසු නැඹුරුව. හරි. මම මුලින්ම කතා කරනවා පෙර නැඹුරු කරන්නේ කොහොමද කියලා. එතකොට වෙන්නේ මෙන්න මේ විදිහට PN සංඛ්‍යාවක් අරගෙන මේක P වර්ගයේ සන්නායකේ මේක N වර්ගයේ. හරි. ඒක තමයි PN සංඛ්‍යාව. මේ තමයි ආයත ප්‍රදේශයේ තියෙන්නේ. හරි. එතකොට මේකෙදි කරන්නේ මෙන්න මේ P පැත්තට එහෙම නැත්නම් ධන පැත්තට කෝෂයේ ධනාග්‍රය අපි සම්බන්ධ කරනවා. මේ විදිහට කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරනවා. ඒ වගේම N පැත්තට කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා. මෙහෙම තමයි අපි කරන්නේ පෙර නැඹුරු. හරි. N පැත්තට කෝෂයේ ඍණාග්‍රය, P පැත්තට කෝෂයේ ධනාග්‍රය. එතකොට මෙහෙම සම්බන්ධ කරාම වෙන්නේ මොකද්ද කියලා බලන්න. හරි. මේ විදිහට අපි දන්නවනේ මේ බාධක විභවයක් තියෙනවා කියලා. මේ N පැත්තේ ඉඳලා P පැත්තට. ඒක කලින් කතා කරා. එතකොට මේ විදිහට සම්බන්ධ කරාම මෙන්න මේ ධන ද්‍රව්‍යතාවයන් ලැබෙන්නේ. මෙන්න මේ P අග්‍රයට ධන ද්‍රව්‍යතාවය තමයි ලැබෙන්නේ. එතකොට මේකේ බහුතර වාහක විදිහට ඉන්නේ කුහරනේ අපි දන්නවා. හරි. මේ කුහර ධනාරෝපණ නිසා හරි ධන ද්‍රව්‍යතාවය ලැබුණාම මේ කුහර විකර්ෂණ වෙනවා. විකර්ෂණ වෙලා කුහර මේ මැදට තල්ලු වෙනවා. හරි. ඒ වගේම තමයි මේ පැත්තේ බහුතර වාහක විදිහට ඉන්නේ ඉලෙක්ට්‍රෝනනේ. හරි. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණයි. එතකොට මේකට මේ පැත්තට ඍණ ද්‍රව්‍යතාවය ලැබුණාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනත් මේ පැත්තට විකර්ෂණය වෙනවා.
ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විකර්ෂණය වෙනවා, කුහර මේ පැත්තට විකර්ෂණය වෙනවා. ඒක නිසා මෙන්න මේ ආයත ස්තරේ ආයත ප්‍රදේශයේ කියන එකේ මේ ඝනකම මොකද වෙන්නේ අඩු වෙනවා. හරි ඝනකම අඩු වෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තට තල්ලු වෙන නිසා ඝනකම අඩු වෙනවා. ඝනකම අඩු වෙලා මෙන්න මේ ආයත ප්‍රදේශය හරි නැති වෙලා යනවා. හරි ආයත ප්‍රදේශය නැති වෙලා යනවා. එතකොට ඒකෙදි වෙන්නේ දැන් මෙන්න මේ කෝෂයේ විභවාන්තරයේ තියෙන්නේ මෙන්න මේ පැත්තට නේ කෝෂයේ විභවාන්තරයේ තියෙන්නේ මෙන්න මේ ධන පැත්තට ඍණ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. හොඳට බලන්න මේක කෝෂයේ විභවාන්තරයේ තියෙන්නේ ඒක මං කෝෂයේ විභවාන්තරේ මං ගන්නම් E කියලා. හරි E කියලා ගත්තොත් ඒක තියෙන්නේ මෙන්න මේ පැත්තට. බාධක විභවය තියෙන්නේ ඊට විරුද්ධ පැත්තට. හරි. එතකොට මේ කෝෂයේ විභවාන්තරයේ බාධක විභවාන්තරයට වඩා වැඩි වෙනකොට හරි. එතකොට මේක කැන්සල් වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මේ හීන ස්තරේ එහෙම නැත්නම් ආයත ප්‍රදේශේ නැති වෙලා යනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ PN සංධිය හරහා එහෙම නැත්නම් ඩයෝඩය හරහා මේ පැත්තට විද්‍යුත් ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. හරි. මේ අතර විද්‍යුත් ධාරාව ගමන් කරනවා. විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ E කියනගේ. එහෙම නැත්නම් කෝෂයේ විභවාන්තරය මෙන්න මේ බාධක විභවයට වඩා වැඩි වුණාට පස්සේ. හරි E කියන එක බාධක විභවයට වඩා වැඩි වුණාට පස්සේ තමයි වැඩි වුණොත් තමයි මේ විදිහට විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ. හරි. ඒතකොට මේක තමයි අපි කියන්නේ පෙර නැඹුරුව කියන්නේ. ඊළඟට බලමු පසු නැඹුරු කරන්නේ කොහොමද කියලා. පසු නැඹුරුවේදී කරන්නේ ඊට විරුද්ධ කාර්යයක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙන PN සංධියට P පැත්තට කෝෂයේ ඍණාග්‍රයත් N පැත්තට කෝෂයේ ධනාග්‍රයත් සම්බන්ධ කරනවා. හරි. කලින් එකේ විරුද්ධට. එතකොට වෙන්නේ මොකද්ද කියලා බලන්න. මේකේ P පැත්තේ බහුතර වාහක කුහර තියෙනවා. හරි. N පැත්තේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේකෙත් මේ විදිහට මේ පැත්තට බාධක විභවයක් තියෙනවා. හරි. එතකොට කෝෂයේ විභවාන්තරය දෙන්නෙත් කොයි පැත්තටද? මේ පැත්තට මෙහෙට. මෙහෙට කියන්නේ මේ පැත්ත. කෝෂයේ විභවාන්තරය තියෙන්නේ බාධක විභවයේ පැත්තටමයි. හරි බාධක විභවයේ පැත්තටමයි. එතකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න. මේ කෝෂයේ ධනාග්‍රේ මේක ඍණාග්‍රේ. ධනාග්‍රේ මේකේ ඍණාග්‍රේට සම්බන්ධ කරනවා. ඍණාග්‍රේ මේකේ P පැත්තට එහෙම නැත්නම් ධනාග්‍රේට සම්බන්ධ කරනවා. හරි. එහෙම තමයි පසු නැඹුරු කරන්නේ. එතකොට වෙන්නේ මොකද්ද කියලා බලන්න. මෙන්න මේ කෝෂයේ විභවාන්තරයේ තියෙන්නේ මෙන්න මේ බාධක විභවාන්තරයේ පැත්තටමයි. හරි. එතකොට මොකද වෙන්නේ? බාධක විභවය තවදුරටත් වැඩි වෙනවා. හරි. බාධක විභවය තවදුරටත් වැඩි වෙනවා. මේකේ අනිත් පැත්තට තිබ්බේ. බාධක විභවය මෙහෙට තිබ්බා. කෝෂයේ විභවාන්තරය මේ පැත්තට තිබ්බා. ඒක නිසා බාධක විභවය අඩු වුණා. හරි. කෝෂයේ විභවාන්තරය වැඩි වෙන්න. මේකේ වෙන්නේ ඒක නෙවෙයි. එන්න තවදුරටත් මේ පැත්තට තියෙන විභවාන්තරය වැඩි වෙනවා. හරි. තේරුණානේ? මේ පැත්තට තියෙන විභවාන්තරය වැඩි වෙනවා කියන්නේ. හරි. ඒතකොට මේ බහුතර වාහක වන කුහර මේ පැත්තට ගමන් කරන්න තියෙන බාධාව වැඩි වෙනවා. හරි. විභවාන්තරය මෙහෙට තියෙනවා කියන්නේ කුහර වලට මේ පැත්තට ගමන් කරන්න බෑ. හරි. ඒතකොට කුහර මේ පැත්තට ගමන් කරන්න තියෙන බාධා වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ හීන ස්තරේ එහෙම නැත්නම් ආයත ප්‍රදේශයේ ඝනකම වැඩි වෙනවා එන්නේ. ඒක නිසා මේ පැත්තට අපි නැඹුරු කරාම හරි ධාරාවක් ගලන්නේ නැහැ. ඒ කියන්නේ බහුතර වාහක කුහර මේ පැත්තට ගමන් කරන්නේ නැහැ. හරි. එතකොට මේක හරහා ධාරාවක් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඒකට ඔයාලට පැහැදිලි පෙර නැඹුරුවේදී PN සංධිය හරහා එහෙම නැත්නම් ඩයෝඩ් හරහා ධාරාවක් ගමන් කරනවා. පසු නැඹුරුවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. ඒකට ඕක තමයි වෙනස තියෙන්නේ. හරි. එතකොට ඔයාලට පැහැදිලි ඇති දැන් මේ PN සංධියක් එහෙම නැත්නම් ඩයෝඩයක් කරා ධාරාවක් ගලන්නේ. විද්‍යුත් ධාරාවක් ගලන්නේ එක දිශාවකටයි. හරි. එකම දිශාවකට තමයි විද්‍යුත් ධාරාවක් ගලන්නේ. බැටරි අනිත් පැත්තට සම්බන්ධ කරා කියලා ඒ පැත්තට විද්‍යුත් ධාරාව ගලන්නේ නැහැ. හරි. හරි. ඒකට දැන් මම මේක ඩයෝඩ් වල පරිපථ සංකේතය භාවිත කරලා යනදොත් මේ පෙර නැඹුරු කරන එක මෙන්න මේ විදිහට අඳින්නේ. හරි. මේක ඩයෝඩේ සංකේතය භාවිත කරලා පරිපථ සංකේතය භාවිත කරොත් මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. හරි. එතකොට ඇනෝඩේ මේ පැත්ත, කැතෝඩේ මේ පැත්තනේ. හරි. මේ කැනෝඩේ මේක කැතෝඩේ. ඇනෝඩයට ධනාග්‍රය සම්බන්ධ කරනවා, කැතෝඩයට ඍණාග්‍රය සම්බන්ධ කරනවා. මේක තමයි පෙර නැඹුරුව. පසු නැඹුරුව කියන්නේ ඒ අනිත් පැත්ත. ඒකෙන් දුත් එහෙම
ඒකේ විරුද්ධ අත. මෙහෙම. හරි. මේක ඇනෝඩය, මේක කැතෝඩය. ඇනෝඩයට ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. කැතෝඩයට ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙනවා. හරි. එතකොට මේක පෙර නැඹුරුව, මේක පසු නැඹුරුව. පෙර නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගන්නවා, පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගන්නන්නේ නැහැ. හරි. එතකොට ඩයෝඩයක් නැඹුරු කරන්නේ එහෙම නැත්නම් බාහිර විභවාන්තරයක් ලබා දෙන ආකාර දෙක තමයි මේක. හරි. PN සංදිය නැඹුරු කරන විදිහ. එතකොට අපි ඊළඟට සාකච්ඡා කරනවා මෙන්න මේ PN සංදිවල එහෙම නැත්නම් ඩයෝඩවල භාවිත සම්බන්ධය. ඩයෝඩයක් භාවිතා කරන්නේ මොනවටද කියන එක සම්බන්ධය. හරි. මම කිව්වා එතකොට මුලින්ම ඩයෝඩයක් භාවිතා කරන්නේ අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරගන්න කියලා. හරි. එතකොට දැන් අපි ගොඩක් ප්‍රභවවලින් අපි හරි ප්‍රත්‍යාවර්ත ගොඩක් වෝල්ටීයතා ප්‍රභවවලින් අපිට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. හරි. උදාහරණයක් විදිහට අපිට දැන් ඩයිනමෝගෙන් අපි ගත්තා ඩයිනමෝගෙන් අපිට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. එහෙම නැත්නම් විදුලි බලාගාරයකින් අපිට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. හරි. හැබැයි අපි භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වෙන්න නම් අවශ්‍ය වෙන සරල වෝල්ටීයතාවය. හරි. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවකින් අපිට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. හැබැයි ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වෙන්නේ සරල ධාරාවක් අවශ්‍යයි. ඒක නිසා අපි මේ අපිට ලැබෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල වෝල්ටීයතාවය බවට පත් කරගන්න ඕනේ. හරි. ඒකට අපි භාවිතා කරනවා මෙන්න මේ ඩයෝඩ් වලින් හදාගත්තු ඍජුකාරක පරිපථ කියලා එකක්. හරි. එතකොට මේ විදිහට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල වෝල්ටීයතාවය බවට පත් කරගන්න ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඍජුකරණය කියලා. හරි. ඍජුකරණය. ඍජුකරණයේ ආකාර දෙකක් තියෙනවා. පූර්ණ තරංග ඍජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණය කියලා. හරි. අපි ඒ ගැන කතා කරමු දැන්. එතකොට දැන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කියලා කියන්නේ ධන ඍණ සීමාවේ විචලනය වෙන වෝල්ටීයතාවය. කාලයත් එක්ක වෝල්ටීයතාවයේ විචලනය වෙන්නේ ධන සහ ඍණ සීමාවේ. හරි. මෙන්න මේ විදිහේ විචලනයක් තමයි තියෙන්නේ. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. මේ වගේ එකට තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ මේ වගේම හැඩයක් තියෙන්නේ. يعني ධාරාවත් කාලයත් එක්ක මේ විදිහේ ධන සහ ඍණ සීමාවේ විචලනය වෙනවා. කියන්නේ ධාරාව එක අවස්ථාවකදී ධන පැත්තට ගමන් කරනවා, අනිත් පැත්ත අවස්ථාවේදී ඍණ අතර ගමන් කරනවා. හරි. එතකොට මේක තමයි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය, මේක තමයි ප්‍රත්‍යාවර්ත ධාරාව. හැබැයි අපිට උපකරණයක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ සරල වෝල්ටීයතාවයක්. එහෙම නැත්නම් සරල ධාරාවක්. හරි. එතකොට සරල වෝල්ටීයතාවය කියන්නේ කාලයත් එක්ක මෙන්න මේ විදිහට විචලනය වෙන කාලයත් එක්ක මෙන්න මේ විදිහට ධන සීමාව. ඒ කියන්නේ මේ අක්ෂයට උඩින් තියෙන ධන සීමාවනේ. ඒකට ධන සීමාවේ විචලනය වෙන එකක් තමයි සරල වෝල්ටීයතාවය. සරල ධාරාවක් කියන්නේ මෙන්න මේ විදිහට කාලයත් එක්ක ධන සීමාවේ විචලනය වෙන ධාරාවක. හරි. ඒකට අපිට අපි මේ දැන් ඍජුකාරක ඩයෝඩ් භාවිත කරන්නේ මෙන්න මේ විදිහේ තියෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල වෝල්ටීයතාවය බවට පත් කරගන්න එක. හරි. මොකද මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ සරල ධාරාවක් නිසා. හරි. එතකොට ඍජුකරණය කියන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අර්ධ තරංග ඍජුකරණය, අනිත් එක පූර්ණ තරංග ඍජුකරණය. එතකොට ඍජුකරණයේදී කරන්නේ මෙන්න මේ දෙපැත්තට තියෙන සම්බන්ධ ටික. ඒ කියන්නේ මේ තරංගයේ දෙපැත්තට තියෙන කැලේ ටික අපි එක පැත්තකට ගන්න එක තමයි ඍජුකරණයේදී කරන්නේ. ඒතකොට අර්ධ තරංග ඍජුකරණය කියන්නේ මෙන්න මේ තරංගයේ භාගයක්. හරි. මෙන්න මෙහෙම භාගයක් අයින් කරලා ඉතුරු භාගය විතරක් ගන්න එක තමයි අර්ධ තරංග ඍජුකරණයේදී කරන්නේ. හරි. අර්ධ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණයේදී කරන්නේ මේ තරංග සම්පූර්ණ තරංගේ එක පැත්තකට ගන්න. හරි. අපි ඒක වෙන වෙනම සාකච්ඡා කරමු. අර්ධ තරංග ඍජුකරණයේදී අපි භාවිතා කරනවා ඩයෝඩ් එකක්. ඩයෝඩ් එක භාවිත කරලා අපි පරිපථයක් නිර්මාණය කරනවා. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. අපි මුලින්ම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව ප්‍රභවයෙන් ගන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. හරි. අපි මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහේ අවකර පරිණාමකයක් භාවිත කරලා ඒකේ විශාලත්වය අඩු කරගන්න. හරි. ඒකට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක විදිහට ලැබෙන්නේ මම දැන් කලින් අන්දයා වගේ මෙන්න මේ විදිහේ ගන්නෙ. මෙන්න මෙහෙම ධන ඍණ සීමාවේ විචලනය වන වෝල්ටීයතාවය තමයි ලැබෙන්නේ. ප්‍රත්‍යාවර්ත. ඒතකොට අපි මේකේ විශාලත්වය අඩු කර ගන්න ඕනේ මුලින්ම. ඒකට අපි මේ විදිහට
අවකර පරිණාමයක් භාවිතා කරනවා. එතකොට මේක විශාලත්වය අඩු වෙලා අපිට මේ විදිහට ලැබෙනවා. හරි. විශාලත්වය විතරයි එතනදී අඩු වෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ මේ එක අර්ධයක් කපන එක. හරි. ඒ කියන්නේ අර්ධ තරංග ඍජු කරන එක. ඒකට අපි කරන්නේ මේ විදිහට ඩයෝඩයක් සම්බන්ධ කරනවා. ඩයෝඩයක් සම්බන්ධ කරලා මේ ඩයෝඩෙන් අපි මෙන්න මේ විදිහට ප්‍රතිරෝධය සම්බන්ධ කරන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් සම්බන්ධ කරනවා. මේ ඉලෙක්ට්‍රොනික උපකරණයට ලැබෙන්න ඕනේ මෙන්න මේ එක පැත්තකට විචලනය වන වෝල්ටේජතාවයක්. හරි. ඒකට ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඒකට මේ අවස්ථාවේදී දැන් හිතන්න මෙන්න මේ ධනාර්ධය මෙන්න මේ ධාරිත්‍රකය තුලින් නෙමෙයි මේ ඩයෝඩය තුලින් ගමන් කරනවා. හරි. එතකොට මේ පැත්ත ධන වෙනවා, මේ පැත්ත ඍණ වෙනවා. හරි. මෙන්න මේ ධනාග්‍රය ඉස්සෙල්ලා සලකන්න. ධනාර්ධය. හරි. එතකොට මේ පැත්තෙන් මෙහෙම ධාරාව ගමන් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක එතකොට ධනයි කියන්නේ මෙන්න මේ ඇනෝඩයනේ මේ පැත්ත. ඩයෝඩ් එකේ ඇනෝඩේ මේ පැත්ත. ඇනෝඩයට ධනාග්‍රය සම්බන්ධ කරා කියලා කියන්නේ මේක පෙර නැමෙයි. ඒක නිසා මේ ඩයෝඩ් තුලින් ධාරාවක් ගමන් කරනවා. හරි. ඒ ධාරාව මෙහෙම ගිහිල්ලා මෙන්න මේ ප්‍රතිරෝධය තුලින් මේ පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙතන මම සලකන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ. අපි භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපකරණ. හරි මේ පැත්තට ධාරාව ගමන් කරනවා. ඒකල ඊට පස්සේ මෙහෙම එනවා. ඒතකොට ඕක තමයි පෙර නැමුරු අවස්ථාව. කියන්නේ මෙන්න මේ ධනාර්ධය. මේ ඍණාර්ධය සලකවුවොත් හරි ඊට පස්සේ ඒක ධන එක ඍණ වෙනවනේ. ඍණ වෙනවා කියන්නේ මේක ඍණ වෙනවා. ධන ඍණ සීමාව නෙච්චල්නේ ඉස්සලා ධන වෙනවා ඍණ වෙනවා. එතකොට මේක ඍණ වෙනවා. එතකොට මේක ධන වෙනවා. හරි. මේක ඍණ වුණා කියන්නේ මෙන්න මේ ඇනෝඩයට ඍණාග්‍රය සම්බන්ධ කළා වගේ. එතකොට ඇනෝඩයට ඍණාග්‍රය සම්බන්ධ කරා කියන්නේ මේක පසු නැඹුරුයිනේ. හරි. මේක පසු නැඹුරුයි. පසු නැඹුරු නිසා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි පැහැදිලි. ඒතර අපි කලින් කතා කරා පසු නැඹුරු අවස්ථාවේදී මේක අර විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මේ ඍණාග්‍රයට මෙන්න මේ ඇනෝඩය සම්බන්ධ වුණාට පස්සේ. ඒකට පරිපථය තුල විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ තරංගයේ මෙන්න මේ ඍණාර්ධේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඍණාර්ධේ කැපිලා යනවා. ඊට පස්සේ ආයෙ ධනාර්ධය වෙනවා. ආයෙත් අර විදිහට ධනාර්ධයෙන් ධාරාව ගමන් කරනවා. හරි. එතකොට මෙන්න මේ ධනාර්ධය විතරයි මේක තුලින් ගමන් කරන්නේ. හරි. එතකොට අපිට ප්‍රතිදානයේ විදිහට එහෙම නැත්නම් අවුට්පුට් එක විදිහට ලැබෙන තරංගය මෙන්න මේ විදිහට වෝල්ටේජතාවය ලැබෙන්නේ ධනාර්ධය විතරයි. හරි මේ විදිහට ධනාර්ධය විතරයි ලැබෙන්නේ. ඍණාර්ධය කියන එක ඔක කැපිලා යනවා. හරි. ඒක තමයි ප්‍රතිදාන විදිහට ලැබෙන්නේ. හැබැයි අපිට දැන් මෙහෙම ප්‍රතිදානයක් ලැබුණා කියලා මේක ඉලෙක්ට්‍රොනික උපකරණ වල භාවිත කරන්න බෑ. මේක අපි සුමට මේ කරන්න ඕනේ. එතකොට මේ තරංගාකාර හැඩේ පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මොකද සරල වෝල්ටේජතාවයක් කියලා මම ඉස්සෙල්ලා ගන්නේ මෙන්න මේ විදිහේ ගන්න. සරල වෝල්ටේජතාවයක් කියලා මම ගන්නේ මෙන්න මේ විදිහේ තනි රේඛාව. හැබැයි මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහේ තරංගාකාර හැඩ. ඒක ඕක අපි සුමටනේ කරන්න ඕන පුළුවන් තරම්. සුමටනේ කරන්න කියන්නේ අපි මෙන්න මේ වගේ හැඩයකට ආසන්න වශයෙන් ගන්න ඕනේ. අපි ඒකට කරන්නේ මෙන්න මේ විදිහේ සුමටන ධාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. හරි. මෙන්න මේ ප්‍රතිරෝධයට සමාන්තරව. එහෙම නැත්නම් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික උපකරණයට සමාන්තරව මේ ඩයෝඩ් මේ පැත්තෙන් ධාරිත්‍රකයක් සම්බන්ධ කරනවා. මේ ධාරිත්‍රකේ අපි නම් කරනවා සුමටන ධාරිත්‍රකය කියලා. හරි මේ විදිහට සුමටන ධාරිත්‍රකයක් සම්බන්ධ කරාට පස්සේ මේ ලැබෙන තරංගයේ හැඩය සුමට වෙනවා. සුමට වෙලා අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ හැඩය. හරි මෙන්න මේ විදිහේ හැඩයක් තමයි ලැබෙන්නේ. ඔන්න ඔහොම හැඩයක් ලැබෙනවා. හරි එතකොට මෙන්න මෙහෙම තිබ්බ හැඩය මෙන්න මේ විදිහට තව ටිකක් සුමට වෙලා තියෙනවා. හරි. ඔක මං හැඩය යන්නොත් එහෙනම් මෙන්න මේ වගේ. හරි එතකොට මෙහෙම තියෙනවට වඩා තව ටිකක් මෙන්න මේ සරල රේඛාවට සමීප වෙලා තියෙනවා. ඒක ඕක තමයි සුමට කරනවා කියලා කියන්නේ. හරි එතකොට අර්ධ තරංග ඍජුකරණයේදී වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මේදී තනි ඩයෝඩයක් භාවිත කරලා අපිට අර්ධ තරංග ඍජුකරණය කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු පූර්ණ තරංග ඍජුකරණය කරන්න කොහොමද කියලා. පූර්ණ තරංග ඍජුකරණය. හරි. පූර්ණ තරංග ඍජුකරණයේදී කරන්නේ මෙන්න මේ විදිහට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය ධන ඍණ සීමාවේ විචලන වන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය මෙන්න මේ ඍණාර්ධේ අපි උඩට ගේනවා. ඍණාර්ධේ උඩට ගේනවා. ඉස්සලා කරේ අර්ධ තරංග ඍජුකරණයේදී ඍණාර්ධේ කපලා දාන එකනේ. දැන් කරන්නේ මෙන්න මෙහෙම ඍණාර්ධේ උඩට ගියා. හරි එතකොට ඍණාර්ධයත් විචලනය වෙන්නේ ධනාර්ධයේම තමයි. මේක තමයි අපි කරන්නේ පූර්ණ තරංග ඍජුකරණය. හරි.
අපි බලමු පුරුණු තරංග රජකරණයේ පරිපතේ කොහොමද අපි හදාගන්නේ කියලා. හරි එතකොට අපි ඒකෙදි කරන්නේ අර වගේම අවකර පරිණාමයක් භාවිතා කරනවා විශාලත්වය අඩු කරගන්න. මෙන්න මෙහෙම. ඒකට අපි ලබා දෙනවා මේ විදිහේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය දැන් රින්න සීමාවේ විචලනය වෙන. ඊට පස්සේ ඒක අඩු වෙලා අපිට ලැබෙනවා. මෙහෙම අඩු වෙලා ලැබෙනවා. හරි. අඩු වෙලා ලැබෙනවා. ඊට පස්සේ අපි මේකට සම්බන්ධ කලින් නම් අපි අර්ධ තරංග රජකරණයේදී තනි ඩයෝඩ් යන සම්බන්ධ කරේ. දැන් මේකෙදී අපි සම්බන්ධ කරන්නේ ඩයෝඩ් හතරක ඍජුකාරක ඩයෝඩ් සේතුවක් කියලා කියනවා අපි. හරි. ඍජුකාරක සේතුවක් තමයි අපි සම්බන්ධ කරන්නේ. මේ විදිහේ ඩයෝඩ් හතරක්. ඔයාලට මේක මේ අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඇඳලා මේකේ වෙන සිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. මෙන්න මේ විදිහේ. මේ ඩයෝඩ් දෙක එකම පැත්තට මේ ඩයෝඩ් දෙක එකම පැත්තට සම්බන්ධ කළා මෙන්න මෙතෙන්ද මේ අග්‍රය සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ද තමයි අපි සම්බන්ධ කරන්නේ ඉලෙක්ට්‍රෝනික උපාංගය එහෙම නැත්නම් ප්‍රතිරෝධය. හරි. ඕක තුලින් තමයි අපි ධාරාව ගමන් කරන දිශාව හොයන්නේ. දැන් මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක මෙහෙම ගිහලා මෙතෙන් සම්බන්ධ කරනවා. හරි අපි දැන් බලමු මේක හරහා කොහොමද ධාරාව ගමන් කරන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ ධනාර්ධය මම මෙතන මේ තරංගය අඳින්නම්. හරි. එතකොට ඉස්සෙල්ලාම මේ ධනාර්ධය මේක හරහා ගමන් කරනවා. ධනාර්ධය ගමන් කරනවා කියලා කියන්නේ මේ පැත්ත ධන මේ පැත්ත ඍණ වෙනවා. එතකොට මෙහෙම ධාරාව ගමන් කරනවා. මෙහෙම ධාරාව ගමන් කරනවා. මේක ධන මේක ඍණ වෙනවා. මෙහෙම ධාරාව ගමන් කරන එක මෙන්න මෙහෙම ගිහිල්ලා මේ පැත්තට එන්නේ නැහැ මොකද මේක පසු නැඹුරු නිසා. ඊට පස්සේ මෙහෙම යනවා. මේ ඊතලේ තියෙන ධාරාව මෙහෙම යනවා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මේ පැත්තට එන්නේ නැහැ පසු නැඹුරු නිසා. ඊට පස්සේ මෙහෙම ධාරාව ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා පහළට යනවා ධාරාව. පහළට ඔහොම ගිහිල්ලා හරි මෙහෙම ධාරාව වෙනවා. මෙහෙම ඇවිල්ලා පස්සේ මෙහෙම ඇවිල්ලා හරි මෙතන කම්බි දෙක සම්බන්ධ නැහැ. හරි. කොහොම අපි අඳින්න ඕන? ධාරාව මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා දැන් මේ පැත්තට යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන්. හැබැයි මේ පැත්තට යන්නේ නැහැ මොකද මෙතෙන් විභවයට වඩා මෙතන විභවය වැඩි. හරි ධාරාව මෙහෙන් යනවා ඒ නිසා මෙතන විභවයට වඩා මෙතන විභවය වැඩි. ඒතර විභවය අඩු තැන ඉඳලා විභවය වැඩි තැනට යන්නේ නැහැ. ඒක නිසා ධාරාව මේ පැත්තට යනවා. මේ පැත්තට මෙහෙම ගිහිල්ලා මේ පැත්තට යන්නේ නැහැ විභවය වැඩි නිසා මෙහෙම ඇවිල්ලා මෙහෙම එනවා. ඒතකොට ධාරාවේ ගමන් මඟ පැහැදිලි. මෙහෙම ගිහිල්ලා මෙහෙම පහළට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහම එනවා. හරි. ඒ පළවෙනි අර්ධය. එතකොට ඊළඟ අර්ධය කියන්නේ ඍණ අර්ධය. එතකොට ඍණ කියන්නේ මේ පැත්ත ඍණ වෙනවා. මේ පැත්ත ධන වෙනවා. එතකොට ධාරාව ගමන් කරන්න ඕනේ ඊට විරුද්ධ පැත්තට. හරි. එතකොට අපි බලමු කොහොමද ධාරාව ගමන් කරන්නේ කියලා. එතකොට ධන අර්ධයේ ඉඳලා ධාරාව මෙහෙම යනවා. මේ පැත්තට මෙහෙම ගිහිල්ලා මෙහෙට යන්නේ නැහැ පසු නැඹුරු නිසා මෙහෙට යනවා. මෙහෙට ගිහිල්ලා මෙහෙට යන්නේ නැහැ පසු නැඹුරු නිසා මෙහෙම ගිහිල්ලා එතනදී ධාරාව පහළට තමයි ගමන් කරන්නේ. ඉස්සෙල්ලා ගමන් කරෙත් පහළට දැන් ගමන් කරන්නේත් පහළට. හරි. එතකොට ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙට යන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේ මෙතන විභවයට වඩා මෙතන විභවය වැඩි. ඒක තමයි මෙහෙට යනවා ධාරාව. මෙහෙට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම එනවා. ඒක මේ අවස්ථාවේ ධාරාව යන මාර්ගය පැහැදිලිද මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එනවා. හරි. එතකොට අපිට මේකදී තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ අවස්ථා දෙකේදීම ප්‍රතිරෝධය තුලින් එහෙම නැත්නම් මෙතන ඉලෙක්ට්‍රෝනික උපකරණ තුලින් ධාරාව ගන්න එකම දිශාව. පහළට තමයි අවස්ථා දෙකේම ගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අර්ධ දෙක තිබ්බට හරි. මෙන්න මේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ අර්ධ දෙක දරසා ඍණ විදිහට තිබ්බට අපිට ලැබෙන ප්‍රතිදාන වෝල්ටීයතාවය එහෙම නැත්නම් ධාරාවේ එකම දිශාවට තමයි ගමන් කරන්නේ. හරි. එකම දිශාවට. ඒකට අපිට ප්‍රතිදාන තරංගයේ හැඩය ලැබෙන්නේ මෙන්න මේ විදිහට. වෝල්ටීයතාවය එහෙම නැත්නම් අපිට මෙතන ධාරාව කියලා ගන්න පුළුවන්. දෙකම හැඩය එකයි. එතකොට මෙන්න මේ අර ධනාර්ධය මේ ඍණාර්ධය ධන පැත්තට ගිහිල්ලා තමයි ලැබෙන්නේ. එකම දිශාවට ධාරාව ගමන් කරන්නේ. හරි. ඔන්න ඔය වගේ හැඩයක් තමයි ලැබෙන්නේ. හරි. එතකොට අපි දැන් මේ වගේ හැඩයක් ලැබුණාට බෑ අපි සුමට කරගන්න එපා. සරල රේඛී හැඩයක් ගන්න එපා. ඒක නිසා අපි කරන්නේ අර කලින් කරා වගේ සුමටන දාරිද්‍රකයක් සම්බන්ධ කරනවා. හරි. සුමටන දාරිද්‍රකය මෙන්න මේ මෙතෙන්ද සම්බන්ධ කරනවා මේ ප්‍රතිරෝධයට සමාන්තර ගත්තොත්. ඔන්න ඔහොම. ඒක සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ හැඩය තවදුරටත් සුමට වෙනවා. සුමට වෙලා මෙන්න මේ විදිහේ හැඩයක් ලැබෙනවා.
හරි ওই විදිහ හැඩයක් ලැබෙනවා. එතකොට කලින් අර්ධ තරංග ඍජුකරණයේදී ලැබුණේ මෙන්න මේ විදිහේ හැඩයක්. මෙහෙම එක අර්ධයක් නැති වෙලා තමයි මෙන්න මෙහෙම සුමට උනේ. ඔයාලට පැහැදිලි ඇති දැන් මෙන්න මෙහෙම සුමට වෙනකොට වඩා මෙන්න මේ එක අර්ධයක් තව අර්ධයක් උඩට ගිහිල්ලා සුමට උනොත් මේකේ සුමට භාවය වැඩි මීට වඩා කියන. يعني අර්ධ තරංග ඍජුකරණයට වඩා පූර්ව තරංග ඍජුකරණයේදී සුමට භාවය වැඩි. හරි. ඒතර ඒක සාර්ථකයි. අර්ධ තරංග ඍජුකරණයට වඩා. හරි. ඒතකොට අර්ධ තරංග ඍජුකරණය කරන්නේ මෙන්න මේ විදිහට. හරි. මේක ඔයාලට අදින්න පුළුවන් වෙන්න ඕනේ ඒකල මේකේ ධාරාව ගන්න දිශාව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. හරි දැන් ඔයාලට අර්ධ තරංග ඍජුකරණය කරන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති. ඒ වගේම පූර්ණ තරංග ඍජුකරණය කරන්නේ කොහොමද කියලා පැහැදිලි ඇති. හරි. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ ටික දැනගන්න ඕනේ. හරි. ඒවා පැහැදිලි කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. අපි මේ සම්බන්ධව තවදුරටත් ඉදිරියේදී මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී වැඩිදුර සාකච්ඡා කරමු. හරි. ඊළඟට දැනගන්න ඕන අපි ඩයෝඩ් වර්ග. හරි. ප්‍රධාන වශයෙන් ඩයෝඩ් වර්ග තියෙන LED කියලා. ඒ කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ්. ඔයාලා දන්නවා LED කියන්නේ මොකක්ද කියලා. එතකොට විවිධ ආලෝකයෙන් විවිධ වර්ණෙන් ආලෝකය නිකුත් කරන මේ වගේ LED එක්ක බාහිර පෙනුම මෙන්න මේ වගේ මේකත් ඩයෝඩයක්. එතකොට මේ දිග කම්බිය තමයි ධනාග්‍රය වෙන්නේ, කෙටි කම්බිය තමයි ඍණාග්‍රය වෙන්නේ. හරි. එතකොට LED වල පරිපථ සංකේතය අපි අදින්නේ මේ විදිහටමයි. පොඩි වෙනසක් තියෙනවා මෙන්න මේ විදිහට. ආලෝකයේ විමෝචනය කරන නිසා අපි ඊතල කිහිපයක් භාවිතා කරනවා. ඕක තමයි වෙනසකට තියෙන්නේ. හරි. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සූර්ය පැනල අපි නිවෙස්වලත් භාවිතා කරනවා. මේ සූර්ය පැනල හදලා තියෙන්නේ ඩයෝඩ ඉතා විශාල සංඛ්‍යාවක් එකතු වෙලා. හරි. එතකොට සූර්ය ශක්තිය මේ විදිහට පතිත වෙනවා. පතිත වුණාට පස්සේ අර ඩයෝඩ වලින් ඩයෝඩ හරහා විශේෂ ක්‍රමයකට හදලා තියෙන්නේ ඩයෝඩ. එතකොට මේ සූර්ය ශක්තිය පතිත වුණාට පස්සේ ඒ ඩයෝඩ හරහා ඊටමත්ම සුළු ධාරාවක් ගමන් කරන්න ගන්නවා. ඒක නිසා මෙන්න මේ විදිහට කුඩා ඩයෝඩ ඉතා විශාල සංඛ්‍යාවක් එකතු කළ අපිට සැලකිය යුතු වෝල්ටේජ් තාවයක් ලබා ගන්න පුළුවන් සූර්ය පැනල වල. හරි. එතකොට ඩයෝඩ සම්බන්ධයෙන් දැනගන්න තියෙන මූලික කරුණු ටික මේවා තමයි. හරි. අපිට තව කොටසක් තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන්. ඒකට ඒ සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. හරි. එහෙනම් අද වීඩියෝ එක මේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.